අවසරයි මෑණියන් වහන්සේ. අද දිනත් ඔබගේ ආරාධනාව පිළිඅරගෙන වෙනුවෙන්ම ධර්ම සාකච්ඡාවක් සඳහා ඉඩකඩ සලසා දෙමින් අප සමග එකතු වී සිටින නිරෝෂා මෑණියන් වහන්සේව අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවාද. ඉතින් මේ සඳහා සහ සම්බන්ධ වෙලා සිටින අපි සියලු දෙනා වෙනුවෙන් අපට නොපෙනෙන ලෝකවල නිරතුරුවම මේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන ඒ දිව්‍ය බ්‍රහ්ම පිරිසට ආරාධනා කර සිටමින් අද අප සියලු දෙනා වෙනුවෙන් අපි නිරෝෂා මෑණියන් වහන්සේ ආදරයෙන් ගෞරවයෙන් මේ ධර්ම දේශනාව පවත්වන ලෙසට ඉල්ලා සිටිනවා. අවසරයි මෑණියන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. විශේෂ දෙයක් තියෙනවද අපි අද කතා කළ යුතුයි කියලා? විශේෂ දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ විදර්ශනා මාර්ගය මේ මායාව විනිවිද දකින විදිය විදර්ශනාත්මකව ඒ ගැන කතා කරනවද එහෙමයි මෑණියන් වහන්සේ. විදර්ශනාවට අපි දැන් සමතය තුළින් විදර්ශනාවට කොහොමද එන්නේ කියන එක අපිට තව දුරටත් විස්තර කර දෙන්න පුළුවන් නම් ප්‍රායෝගිකව ඒක කරගන්න හැටි. දැන් මෙතනදී අපි දැන් මේ නිවීම කියලා යමක් බලාපොරොත්තු වෙන්නේ දුකක් පවතින නිසානේ. මොනම හෝ පැත්තකින් යම් දුකක් කියන්නේ හැම මොහොතකම මොනම හෝ පැත්තකින් තමන්ට දුකක් දැනෙනවා. ඒ වගේම තව සමහරුන්ට දුකම නෙමෙයි කියන්නේ ඇතිවීම කියන තැන, එපා වීම කියන තැන. ඊළඟට තවත් ඉදිකින් කිව්වොත් මේක සමස්තව සමහරුන්ට එනවා මේක මොකක්ද මේකේ ඇත්ත දැනගන්න. මේ වෙන ක්‍රියාවලිය මොකක්ද? මම මේ ලෝකයේ කවුද කියලා ඇයි ඉපදුනේ? ඇයි මැරෙන්නේ? ඔන්න වගේ නිකන් ඇත්ත දැනගැනීමේ අවධියකට ඒ අවශ්‍යතාවයකට යම් කෙනෙක් එනවා ඉක්මවතක. තව කෙනෙක් දුක දැනිලා දුකම නිසා ජීවත් වීම දුකයි කියන තැන ඒකෙ මිදෙන්න යමක් ශාස්ත්‍රඥයන් වහන්සේ කෙනෙක් දේශනා කළා තියෙනවා නම් අන්න ඒ ඔස්සේ හොයාගෙන යනවා දුකෙන් මිදෙන්න කියලා. ඒ කියන්නේ භෞතිකව දැනෙන දුක හරහා. ඉතින් ඔය වගේ යම් නිවීමක් අපේක්ෂා කරනකොට නිවීමක් හොයනකොට ඊට පස්සේ දැන් මේ යම් කල්යාණ මිත්‍රයෙක්ගේ උපදේශ මත එතෙන්දී දැනෙනවා ඒ කියන ඒ ශ්‍රවණය වන ධර්ම කාරණා තුලින් දැනෙනවා මේ සිතම මේ සිතිවිලිමයි මේ මනසමයි දුකට හේතුව කියන තැන. මේ සිතිවිලි වල සමුදය වීම. මේ මනස ඇත්ත කර ගැනීම. මොකද එතෙන්දී අවබෝධයක් එනවා ඒ ධර්ම ශ්‍රවණය තුල අවබෝධයක් එනවා මේ සියල්ල මනස තුල සකස් වෙන යම් ක්‍රියාපිළිවෙලක් මනසෙන් තොර
දෙයක් මෙතන පැනවෙන්නේ නැහැ. මනසමයි මේ මම ලෝකේ පනවලා තියෙන්නේ. එතකොට මේ මනසම තමයි දුකට හේතු වෙලා තියෙන්නේ. මේ මනසේ හටගැන්මමයි මනස ඇත්තවීමමයි කියන අවබෝධය තුල ඊට පස්සේ දැන් ඒක අවබෝධයන්නේ දැන ගැනීමක්නේ. එතකොට එහෙමනම් මේකට යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මේ මනස කියන තැන යම් විද්‍යකින් දුර්වල කරමින් මේ මනසින් නිදීමේ වැඩපිළිවෙල. ඒකට බුදුන් වහන්සේ පෙන්වන චේතෝ විමුක්තිය. ඉතින් ඒකට මේ සතර සතිපට්ඨානය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සෑම මොහොතකම මේ සතර සතිපට්ඨානය තුල මේ සිහිය පිහිටුවීම ඒ ක්‍රියාපිළිවෙල දේශනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ මනසින් නිදහස් වීම, මනසේ සකස් වීමමයි දුකට හේතුව. සියලු සංස්කාරයන්මයි මේ දුකට හේතුව. සකස් වීමමයි. එතකොට මේ සකස් නොවන තැනක් ගැන, මේ සකස් වීමමයි දුක. මේ සකස් නොවන තැන, සකස් නොවන යම් ස්වභාවයක් පවතිනවා. ඒ සකස් නොවන තැන, ඒ සකස් නොවන තැන ගැන නෙමෙයි කියන්නේ සකස් වීමේ ඇත්ත දකින්න තැන. ඒ සකස් වීමයි කියන තැන, සංස්කරණය කියන තැන, එතන ඇත්ත දකින්න තැන මේ සියලු සංස්කාරයන්ගේ අත්මිදීම කියන ධර්මතාවය බවට පත් වෙනවා. එතකොට මෙන්න මෙය තමයි මේ ඒ සකස් නොවන ස්වභාවය. ඒ කියන්නේ අසංකත ස්වභාවය. මෙන්න මේ සකස් නොවන ස්වභාවය අත්දුටුව තැන, ඒ බවට පත් වෙන තැන මේ සියලු දුකේ කෙලවරයි කියලා මේ සියලු බුදුවරු දේශනා කරලා තියෙනවා. එතකොට මේ බුදුවරු දේශනා කරපු ඒ අසංකත ස්වභාවය, සකස් නොවන තැන නෙමෙයි, සකස් නොවන ස්වභාවය. ඒ සකස් නොවන ස්වභාවය තමයි මේ නිවන කියමින්, මේ නිවීම කියමින් මේ අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ. එතකොට මේ සකස් නොවන ස්වභාවය එතකොට මේ මොකද්ද සකස් වෙන්නේ? ඒකේ මුල ඉඳලා කියන්නේ බාහිරම තනින් අපි ගත්තොත් සකස් වෙන්නේ ලෝකය. මම සහ මගේ ලෝකය. මම කියලා සකස් වෙනවා. ඒ මම සකස් වෙන තැනදීම මට බාහිරව පැනවෙන ලෝකයක් සකස් වෙනවා. එතකොට ඒ පැනවෙන ඒ අන්ත දෙක තුල අටලෝ දහම ක්‍රියාත්මක වෙනවා. අන්ත දෙක ක්‍රියාත්මක වෙනවා. සැප දුක, කැමැති අකමැති බව. ඒ තුල තණ්හා විමින්, උපාදානය තුලින් එතනම නැවත සකස් වීම, නැවත සකස් වීම ඇති වෙනවා. ඉතින් මේක චක්‍රයක්. ඉතින් ඕක තමයි මේ පටිච්චසමුප්පාද සමුදය. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසාම, අවිද්‍යාව කියන්නේ මොකද? නොදන්නාකම නිසා. නොදන්නාකම නිසාම සංස්කරණය වෙනවා. සංස්කරණය නිසාම විඥානය සකස් වෙනවා. ඒතර විඥානය ස්වභාවය නිසාම, විඥානය පැනවුණු නිසාම නාම රූප ස්වභාවය පැනවෙනවා. නාම රූප ස්වභාවය පැනවුණු නිසා සලආයතන පැනවෙනවා. සලආයතන පැනවුණු නිසා
ස්පර්ශය පැනවෙනවා. ස්පර්ශය පැනවුණු නිසා වේදනාව පැනවෙනවා. වේදනාව පැනවුණු නිසා තණ්හාව පැනවෙනවා. තණ්හාව පැනවුණු නිසා උපාදානය. උපාදානය පැනවුණු නිසා භව ස්වභාවය පැනවෙනවා. භව ස්වභාවය පැනවෙන නිසා ජාති. ජාති පැනවුණු නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ සමුදය හට ගන්නවා කියන තැන බුදුවරු දේශනා කරනවා. ඒතර ඕක තමයි මේ පටිච්චසමුපාදයේ සමුදය. ඒ කියන්නේ මේ මොහොතේ සිදුවන ක්‍රියාවලිය. මේ මොහොත කියන්නේ ඔන්නෝකනේ. අවිද්‍යාව තුලින් සකස් වෙන මෙන්න මේ මොහොත කියන්නේ මෙන්න මේ මොහොත තමයි ඔය පෙන්නලා තියෙන්නේ පටිච්චසමුපාද. ඉදප්පච්චේත පටිච්චසමුපාදයට අනුව මෙතනම මේ මොහොතේ අවිද්‍යාව තුල සත්‍ය ස්වභාවය පැනවුණු සිතක මේ අවිද්‍යාව තුලින් මේ මොහොතේ ඔන්න ඔය ආකාරයෙන් ලෝකය සමුදය වෙනවා. එතකොට දැන් ඔය සමුදය උනා කියන්නේ දැන් ඔය පටිච්ච සමුප්පාදයක් නෙමෙයි මේ මොහොත කියන්නේ මේ පටිච්ච සමුපාදයේ සමුදය. මේ මොහොතේ පවතින්නේ මොකද්ද? මේ මොහොතේ දැනෙන්නේ සිතක ක්‍රියාකාරීත්වය. එතකොට මෙන්න මේ මොහොත කියන්නේ මේ සිතේ ක්‍රියාකාරීත්වය නා මෙන්න මේ සිතේ ක්‍රියාකාරීත්වය තමයි මේ මොහොතේ සිදුවන සිතේ ක්‍රියාකාරීත්වය තමයි ඔය පටිච්ච සමුප්පාදය. ඉදප්පච්චේද පටිච්ච සමුපාදය තුල බුදුවරු පෙනෙන්නේ. එතකොට මේ එහෙමනම් එතන පටන් ගන්න මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍ය නොදැනීම තුල සංස්කරණය වීමක් වෙනවා. එතකොට එතන පැනෙවද මේ කෙනෙක්ගේ සංස්කරණය වීමක් කියලා. අවිද්‍යාව කියන ඒ ධර්මතාවය තුල මේ විශ්වය හැම මොහොතකම මේ නිර්මාණය තුල මේ මායාව තුල අන්ත දෙකක් පවතිනවා. එතකොට එතනම මූලම තමයි ඒතර මේ පටිච්චසමුප්පාද පටන් ගැනීම උතන අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කියන තැන ඊට පස්සේ ඒකේ අනිත් අන්තේ විද්‍යාව. දැන ගැනීම නොදැන ගැනීම. එතකොට මෙන්න මේ අවිද්‍යාව තුල අවිද්‍යාව නිසා සංස්කරණය සිද්ධ වෙනවා. සකස් වෙනවා. එතකොට මේ ඒ අවිද්‍යාව කියන හේතුව තුල ඒ ධර්මතාවය තුල සංස්කරණය කියන ධර්මතාවය සිද්ධ වෙනවා. එතකොට මේ මේ මොහොතේ සිදුවන යම් ධර්මතාවයක් කිමේ සබහාදහමේ ක්‍රියාවලියක් මේ පටිච්චසමුපාද වලින් පෙන්නලා තියෙන්නේ. දැන් ඒක හොඳට දැන් මේ මොහොතේ සිහියෙන් දැකගෙන යමු. එතකොට මේ කෙනෙක්ගේ ක්‍රියාවලියද මේ සත්වයේ ක්‍රියාවලියද නැත්නම් මේ විශ්වයේ සිදුවන මේ සබාධමේ යම් කිසි ක්‍රියාවලියක්ද ධර්මතාවයක්ද? අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාව හේතුවක් වීම තුල ඵලය ලෙස සංස්කරණය සිද්ධ වෙනවා. සකස් වෙනවා. එතකොට ඒ ඵලය ආය හේතුවක් වෙලා ඒ සංස්කරණය නිසා විඥාන ස්වභාවයක් හට ගන්නවා. මේ සියල්ලම ධර්මතාවය. මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය විශ්වයේ. නිසබදහම. එතකොට මේ විඥානය දැන් ඵලයක් විදියට හැදුනා. ඊට පස්සේ විඥානයේ හේතුවක් වෙලා. විඥානය නිසා විඥානය පැනවීම නිසා නාම රූප කියන ස්වභාවය සකස් වෙනවා. නාම රූප ස්වභාවය දැනෙනවා. එතකොට නාම රූපයට හේතු උනේ මේ නාමයයි රූපයටයි හේතු උනේ කෙනෙක්ද? එහෙම නැත්නම් විඥාන කියන ස්වභාවය ඒ ධර්මතාවයද? විඥාන කියන සැකස්මද? ඔන්න ඔතන හොඳින් අපි සිහිය පනවමින් දකින්න ඕනේ මේ විදර්ශනාව තුළ. නිකම්ම මේවා කියාගෙන ගියාට වැඩක් නැහැ.
ඒ නාම රූප කියන ඵලය දැන් ඒ විඥානය කියන හේතුව නිසා නාම රූපය කියන ඵලයේ ස්වභාවය හටගත්තා. මෙතනම මේ මොහොතේ. එතකොට මේ නාම රූප කියන ඵලය හේතුවක් වෙලා ඒ මොහොතේ මේ හේතුවක් වුණා සලආයතන නිර්මාණයට. එතකොට සලආයතනට හේතු උනේ නාම රූප. එතකොට මේ නාම රූප කියන ධර්මතාවයේ හේතුවෙන් සලආයතන කියන ධර්මතාවය මේ සබහාදහමේ ක්‍රියාවලිය ඒ මොහොතේ ඇති වුණා, හටගත්තා. එතකොට මේ සලආයතන කියන එක දැන් ඵලයක් ලෙස හටගත්තා. ඊට පස්සේ ඒ සලආයතන ඒ ඵලයේ හේතුවක් වෙලා ස්පර්ශ කියන ධර්මතාවය හටගත්තා. එතකොට හොඳට බලන්න එතන කෙනෙක් ස්පර්ශ කරාද සලආයතන කියන ධර්මතාවය තුල ඒ හේතුවක් වෙලා ස්පර්ශ කියන ධර්මතාවය හටගත්තා, ක්‍රියාත්මක වුණා. එතකොට මේ ස්පර්ශ කියන ධර්මතාවය තුල ඒ ඵලයක් දැන් හේතුවක් ලෙස ඒ හේතු ඵලයක් උනන් දැන් ඒ ඵලයේ හේතුවක් ලෙස හේතුවක් වීම තුල වේදනා කියන ස්වභාවය හටගන්නවා. එතකොට මේ වේදනා කියන ස්වභාවය ඒ ධර්මතාවය කෙනෙක්ගේ සත්වයේ පුජ්‍යලයේ වේදනාවක්ද සත්වයේ පුජ්‍යලයකට හටගත් වේදනාවක්ද සත්වයේ පුජ්‍යලයක් නිසා හටගත් වේදනාවක්ද? එහෙම නැත්නම් ස්පර්ශය කියන ධර්මතාවය නිසා හටගන්නා වූ තවත් එක් ධර්මතාවයක් පමණයි වේදනාව. එතකොට මේ වේදනා කියන ධර්මතාවය ඒ හේතුවක් වෙලා තණ්හා කියන ඵලය ධර්මතාවය හටගත්තා. එතකොට මේ වේදනා කියන එතකොට මේ තණ්හාව කියන ඵලය හටගත්තේ කෙනෙක් තණ්හා වුණාද? හොඳට සිහියෙන් දකින්න. කෙනෙක් තණ්හා කළාද? වේදනා කියන ධර්මතාවය හේතුවක් වීම තුල තණ්හා කියන ඵල ස්වභාවය ක්‍රියාත්මක වුණා. ධර්මතාවය. සත්‍යයකට පුද්ගලයෙකුට දැන් ඒ අවිද්‍යාව තුළ ඉඳලා දැන් තණ්හාව දක්වා අපි දැක්කා. ඒ කොතනකවත් අපිට සත්වයක් පැන වුණාද? මේ ක්‍රියාවලිය ධර්මතාවය සබාධමේ ක්‍රියාවලිය සබාධමයි. ඒ ධර්මතාවයන් ටිකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ තණ්හා කියන ඒ ඵලය හේතුවක් වීම තුළ උපාදාන කියන ඵලය හටගන්නවා. එතකොට මේ උපාදාන කියන ඵලය හේතුවක් වීම තුළ භව කියන ඵලය හටගන්නවා. එතකොට භව කියන ඵලය හේතුවක් වීම තුළ ජාති කියන ඵලය හටගන්නවා. එතකොට ජාති කියන්නේ මේ කාගේවත් කෙනෙක්ගේ ජාතියක්ද කෙනෙක්ගේ ඉපදීමක්ද මේ කතා කරන්නේ නෑ. භව ස්වභාවය භව කියන ධර්මතාවය තුල භවට පත්වීම කියන ඒ ධර්මතාවය තුල ඒ ධර්මතාවයට අනුව ජාති කියන ස්වභාවය හටගත්තා. කෙනෙක්ගේ සත්වික පුද්ගලයෙක්ගේ ජාතියක් හට ගැනීමක් නෙමෙයි. එතකොට මේ ජාති කියන ස්වභාවය හේතුවක් වෙලා ජරා මරණ කියන ඵලය ඇති වුණා. එතකොට මේ ජරා මරණ කියන්නේ කෙනෙක්ගේ ජරා මරණයක්ද? කෙනෙක් නිසා ඇති වුණ දෙයක්ද? කෙනෙක්ට සිද්ධ වුණ දෙයක්ද? නෑ. මුලින් ඉඳලා බලන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යාව කියන හේතුව මත
සකස් වෙන ක්‍රියාවලිය. එතනම ඒ මොහොතේ සකස් වෙන සබාධමේ ක්‍රියාවලිය. සබාධමයි. යම් ධර්මතාවයක් මේ විශ්වය තුල පැනෙන ධර්මතාවයක්. කෙනෙක්ගේ පටිච්චසමුපාදයක් කෙනෙක්ගේ ක්‍රියාවලියක් නෙමෙයි. එතකොට මේ ජාති කියන හේතුව නිසා ජරා මරණ කියන ඵලය සකස් වුණා. එතකොට ඒ ඵලයම හේතුවක් වුණා. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ දුක්ඛ ස්කන්ධයන්ගේ මේ ක්‍රියාවලිය මේ ස්කන්ධ ක්‍රියාවලිය කොටනැගීමට. මේ ස්කන්ධයම දුක්ඛ. එතකොට දැන් ඔය විදියට දැක්කොත් මේ පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව හේතුවක් වෙලා යම් ක්‍රියාවලියක් සකස් වුණා. එතකොට මේ අවිද්‍යාව සහ අවිද්‍යාව තුල ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය තුල තණ්හා කියන ස්වභාවය පැනවීම තුල මේක සසර ඉදිරි චක්‍රයක් ආකාරයට පැවැත්මක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙමනම් මෙතන මූලිකම වෙලා තියෙන්නේ මොකද්ද? මේ අවිද්‍යාව කියන දේ. ඒතර සංහාවටත් හේතු වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවමයි. එහෙනම් මෙතන මූලිකම තැන අපි සිඳ බිඳ යුතු තැන අපි හරියට දැකගත යුතු තැන මොකද්ද? මේ අවිද්‍යාව කියලා දේ. මොකද අවිද්‍යාවමයි හේතුපත්‍ය වෙලා තියෙන්නේ මේ තණ්හාවට. ඒතර මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ? මේ නැති දෙයක් ඇත්තයි කියලා සිතා ගැනීමමයි. දැන් අපි අර පටිච්චසමුප්පාදයේ අර මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය මේ මොහොතේ සිට මේ මොහොත මොකද්ද කියලා පටිච්චසමුප්පාදය තුලින් දැන් දැකගෙන යනකොට ඇත්තටම දැන් එතන යම් ධර්මතාවයක් ක්‍රියාත්මක වුණා. එතන මොකෙක්වත් හිටියේ නෑ. එතන කවුද හිටියේ? එතන මේ මම කියන පුජ්‍යලේ නාම මාත්‍රිකව මනෝමූලිකව මම කියන පුජ්‍යල සංකල්පයක් මත ගොඩනැගීම මත මේ දුක කියන ස්වභාවය පැනවිලා තියෙනවා. එතකොට මේ මම කියන මමත්වය තුලම මම කියලා කෙනෙක් මෙතන ඉන්නවාමයි. ඒ මම කියන කෙනාට තමයි මේ සිතිවිලි ගොඩනැගෙන්නේ. මම කියන කෙනාට තමයි මේ රූපය අයිති. මේ මම කියන පුජ්‍යලයට මම කියන සත්වයට තමයි මේ සිත අයිති. මේ හුස්ම ගැනීම මේ ඉහළ පහළ යන මේ හුස්ම ගැනීම ධර්මතාවය මේ මට අයිති මගේ. ඒ කියන්නේ මේ සබාධමේ ක්‍රියාවලියක් මම කරගෙන මගේ කරගෙන අවසරයි මෑණියන්. ඔව් කියන්න. මෑණියන් වහන්සේ දැන් අවිද්‍යාවෙන් පටන් ගන්න සිත සංඛාර හදගෙන විඥාන හදාගෙන නාම රූප කියන බාහිරයයි අභ්‍යන්තරයයි දෙකට කඩාගෙන ඒ ඔක්කොම ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් කියලා අපිට දැනුණා. හැබැයි ඕක ස්පර්ශ වෙලා
ස්පර්ශ වලට ඇවිල්ලා තණ්හා උපාදාන වෙලා දුක කියන තැනට එනකොට ඒ දුක කියන තැන ස්වභාව ධර්මය කියනවට වඩා එතන දුක විඳින දුක හරි සතුට හරි අපිට හાર્ට් එකට හරි මොකට හරි විඳින ස්වභාවයක් දැනෙනවා. එතනදී අපිට ස්වභාව ධර්මයේ ක්‍රියාවලියටත් වඩා එතන ලොකුවට දැනෙන තැනක් තියෙනවානේ. එතකොට ඒක එතන කොහොමද අපි ඒක ක්‍රියාවලියක් එතන තමයි අවිද්‍ය ඒ පටන් ගැන ඒ මොහොතේ සිටිවිල්ල පටන් අරගෙනම පවතින අවිද්‍යාව තුල. අවිද්‍යාව තුලින් පටන් ගත්තා නම් ඒ සිටිවිල්ල ඒක සකස් වුණා නම් එතන කෙලවර දුක පැනෙනවා. මොකද මේ පටිසම්පාදේ අවිද්‍යාවෙන් පටන් ගත්තා නම් කොහෙන්වත් කැඩෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙනවමයි අවිද්‍යාව තුල. ඒ කියන්නේ මම කියන සංකල්පය මමත්වය තුලමයි ඒ සිටිවිල්ල එතන හටගෙන තියෙන්නේ. ඒ වේදනාව කියන තැන අල්ලලා තියෙන්නේම මමත්වය තුලින්. ඒක දැක්කේ නෑ ඒ පැනවිය නොහැකි යම් චිත්ත ක්‍රියාවලියක් බව. යම් කලයමක් බව දැක්කේ නැහැ. ඒ සිතත් අල්ලගත්තා. ඒ රූපෙත් අල්ලගත්තා. ඒ ක්‍රියාවලියත් අල්ලගත්තා. ඒ ක්‍රියාවලියට අයිතිවාසිකම් දුන්නා. මම මගේ කියලා පැනෙවුවා. ඇයි මේ ක්‍රියාවලිය මම මගේ කියලා පනවගන්නේ? ඇයි අයිතිවාසිකම් දෙන්නේ? මේ ක්‍රියාවලියේ ඇත්ත නොදැක්ක නිසා. ඒ කියන්නේ මේ ක්‍රියාවලියම බොරු බව දැක්කේ නැති නිසා. මේ ක්‍රියාවලිය කියලා පනවන්න දෙයක් නොමැති නිසා, නොමැති බව නොදැක්ක නිසා. ඒ ක්‍රියාවලියම මායාවක් බව. ඒ මොහොතේ සකස් වෙන හීනයක් බව. දැක්කේ නැති නිසා ඒ මොහොතේ අපි එක දැකලා තියෙනවා. නමුත් ඒ මොහොතේ සිහිය නැහැ. ඒකට. ඒ මොහොතේ පැනුනේ අසිහිය. ඒ මොහොතම අසිහිය වුණා. ඒ මොහොතම අසිහිය වීම තුල ඒ මොහොතේ ඇතිවන අර පටිච්ච සමුප්පාදයට ඒ මොහොතේ සකස් වෙන සිතට හසු වුණා. ඒ සිත මගේ වුණා. ඒ ධර්මතාවය මම කරගත්තා. මට අයිති කරගත්තා. අවසරයි මෑණන් වහන්සේ. දැන් අවිද්‍යාවෙන් ගත්ත සිත දුකෙන් කෙලවර වෙනකොට ඒ දුක දැනුනට පස්සේ අපි ගිහිල්ලා දැන් අපිට දැනෙනවා ඒක අවිද්‍යාවෙන් පටන් ගත්ත සිත දුකෙන් ඉවර වෙන්නේ කියලා අපි හොඳටම දන්නවා. ඒකට දැනුනට පස්සේ අපි මට දුකක් දැනුණා දැන් කියලා ඊට පස්සේ විදර්ශනාවෙන් ආයි අවිද්‍යාව මගින් මේ නාම රූප දෙක වෙන් කරලා කරන ක්‍රියාවලිය කියලා විදර්ශනාවෙන් තේරුම් ගන්නවා. ඒත් අපිට බැයිද දුකට එන්නේ නැතුව අවිද්‍යාවෙන් පටන් ගන්න සිත දුක කියන ස්වභාවයට එන්න කලින් මේක අල්ල ගන්න බැරි ඇයි අපිට? මෙහෙමයි. ඒකට හේතුව තාම ලෝකේ ඝන සංඥාව මිදිලා නැහැ. තාම සියුම් ලෙස ඝන සංඥාවට ඇලිලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකය තියෙනවා කියන තැන ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයකට හරි මේ ලෝකය තාම ඇලිලා තියෙනවා. ඒ කියන්නේ මේ විදර්ශනාත්මකව යනකොට දැන් මම මෙහෙම කියන්න. දැන් අපි විදර්ශනාව දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ විඥාණය කියන්නේ දැන් විපාකයක් පවතිනවා. විපාකය අපිට වෙනස් කරන්න බැහැනේ. බුදුන් වහන්සේ පංචස්කන්ධය ගැන කතා කරේ නෑනේ මේ මිදෙන්න කියලා. පංචස්කන්ධය හරියට දැනගන්න කිව්වා. මිදෙන්න කිව්ව උපාදානස්කන්ධය. ඒ කියන්නේ පංචස්කන්ධය තියෙන සංඥාවෙන් ඝන සංඥාවෙන් ඇත්ත කර ගැනීම. ඒක මම කර ගැනීම, මගේ කර ගැනීම, මගේ ආත්මය කර ගැනීම තමයි මේ උපාදානස්කන්ධය කියලා පැනමුනේ. එතකොට මේකේ ඇත්තයි දැනගන්න ඕනේ. එතකොට පංචස්කන්ධය මේ විපාක ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. ඒක ඒ මොහොතේ සමුදය වෙනවා, නිරෝධ වෙනවා. ඒක සිහිනයක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා.
එතකොට මෙන්න මේ මොහොතේ ඇතිවන මේ විපාකය තුල ඒ මොහොතේ පෙනෙන ඇසෙන දැනෙන ක්‍රියාවලිය වෙන් කර ගැනීම අන්ත දෙකකට බෙදා ගැනීම අන්නේ බෙදා ගැනීම ඒ බෙදාගත්ත තැනදීම තමයි මේ පටිසම්පාදයේ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නෙම ඒ බෙදා ගැනීම පිළිගත්ත තැනදී ඒ කියන්නේ මේ බාහිරේ ඇත්ත වෙලා ඒ කියන්නේ මේ විපාකය කියන්නේ මේ මොහොතේ පෙනෙන තැන පෙනෙන ස්වභාවය ඇසෙන ස්වභාවය දැනෙන ස්වභාවය දැනගන්නා ස්වභාවය එතකොට මෙන්න මේ ස්වභාවය ඒකීයයි ඒක ඒකීය ස්වභාවයක් එතකොට මේ ඒකීය ස්වභාවයේ එකම තලය අවිද්‍යාව තුළ වෙන් කරගන්නවා මම කියලා රූපයක් වෙනම වෙන් කරගන්නවා මම කියලා රූපය වෙනම වෙන් කරගත්තම මට සාපේක්ෂව ඕන තරම් ගැටෙන්න ඇලෙන්න දේවල් පෙනෙනවා. ඉතින් මේක මේ හරියට මේ මම කියන රූපයයි දැන් බාහිරයි කියලා වෙන් කරපු රූපය මේ දෙකම එකක් බව. මේ දෙකම මේ මොහොතේ හටගත්ත චිත්තේ සෙවණලි බව. ඒකේ ස්වභාවයක් බව. සිහියෙන් දකින්නේ නැත්තම් අනිවාර්යෙන්ම මේ වී ස්වභාවයට අන්ත දෙකට අහසු වෙනවා. එතකොට මෙන්න මේ දෙපැත්ත බෙදීම තුල ඒ දෙපැත්ත බෙදීම නිසා ඒ මොහොත ඇත්ත වෙනවා. මම ඇත්ත වෙනවා බාහිර ඇත්ත වෙනවා. මේක බෙදන්නේ නැතුව අර සිහිය පරවන ආකාරය දැන් ඔතෙන්ද සිහිය දැන් මේක දකින්නවා කියලා සිහියෙන් නිතරම සිහිය පැනවෙනවා සිහියෙන් දකින්නවා කිව්වට මම හිතන්නේ බොහෝ වෙලාවට මේ සිහිය පැනවෙන විදිය හසු වෙලා නැහැ ගොඩක් අයට බොහෝ විට. දැන් මේ ඒ කියන්නේ මේ බාහිර මම වෙන් කරගෙන දැන් මේ එකම තලේ මම කියන රූපය වෙන් කරගෙන මට එන සිතුවිලි මම බාහිරට බැඳෙන විදිය සිහියෙන් දකින්නවා. ඒක එහෙම නෙමෙයි. ඒක වැරදි. මම බාහිරට මම ඉඳගෙන මේ පේන තලේ මම ඉඳගෙන මම බාහිරට බැඳෙන එක සිහියෙන් බලන් ඉන්න එක නෙමෙයි. මේ පෙනෙන පරාසයම සිහියෙන් දකින්න. මේ මම කියලා වෙන් කරපු එක්කෙනාම දකින්න. අන්න ඒ මම කියලා වෙන් කරගත්තු මේ පුජ්‍යලය හෝ මේ රූපය හෝ ඒ දෙස සතිය පිහිටුවන්න ඉහළ සිට බලන ආකාරයට දැන් මම මේ සතිය පිහිටවන්න කිව්වට ගොඩක් අයට මේ ඒක දැනෙන්නේ නැහැ අහුවෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් ඒ ආකාරයට සතිය පිහිටුවේ නැත්තම් මේ වෙලාවේ පෙනෙන මේ මගේ රූපය ඇතුළව පෙනෙන තලයම හීනයක් ලෙස දැක්කේ නැත්තම් මායාවක් ලෙස දැක්කේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ දෙක අතර ගැටුමක් හට ගන්නවා. ඒක නොදකීම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ මේ ඒකීව පෙනෙන තලය, ඒකීව ඇසෙන මේ ඒකීය ස්වභාවය. ඇසෙන දැනෙන පෙනෙන විපාක තලය, විපාක ස්වභාවය. තුලට ඇවිල්ලා ඒ තුල වෙනම පුජ්‍යලයක් වෙන් කරගෙන ඒ කියන්නේ හීනේ ඇතුළට ඇවිල්ලා හීනේ ඇත්ත කරගෙන හීනේ ඇත්ත වුණාම
කොහොමත් හීනය ඇතුලේ දුකයි. දැන් හීනයක් දකින්නකොට හීනය ඇතුලේ ඉන්නකොට හීනය ඇතුලේ බය කරනකොට කෑ ගහනවා අඬනවා. යම් සතුටුදායක තැනකදී සතුට වෙනවා හිනහ වෙනවා. ඒ කියන්නේ සැප දුක ඒ හීනය ඇතුලේ තියෙනවා. ගත හීනය ඇතුලේ දැන් ඉන්නේ. හීනය ඇතුලේ ඉන්න පුජ්‍යලය වෙලා. එතන මේ හීනේ ඇතුලෙන් මේ හීනේ යනවා. හීනේ යන ගමන්ම හීනෙට අවදි වෙනවා. හීනෙන් එළියට එනවා. සිහිය ගන්නවා එළියට. හීනේ යනවා. හීනෙට මුකුත් හානියක් කරන්නේ නැහැ. හීනේ ඔහේ ගලනවා. ඒක රිද්මයක් සබාදහමේ. ඒක විපාක ක්‍රියාවලිය. ඒක ගලනවා. ඒ ගලන එක වෙනස් කරන්න යන්නේ නැහැ. ගලන එකට අත දාන්න යන්නේ නැහැ. ගලන එකත් එක ගැටෙන්න යන්නෙත් නැහැ. ඒකත් එක බැඳෙන්න යන්නෙත් නැහැ. ඒක මම මගේ කියලා අල්ලගන්න දඟලන්නෙත් නැහැ. ඒකට ගලන්න දෙනවා. එතනින් අවදි වෙනවා. ඒ අවදි වීම තමයි සිහිය කියන්නේ. එතනින් අවදි වෙලා ඒ අවදි වූ සිහිය අවදිමත් බව තුල අර සිහිනය දකින්නවා. සිහිනයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කියන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්න කෙනෙක් නැහැ. ප්‍රශ්නයක් නෑ නෙමෙයි. ඒක දකින්නවා එච්චරයි. දැන් මූලික මාර්ගයේදී ඔය අවදි වෙලා මේ සිහින දිහා බලන් ඉන්නවා. සිහිනේ දකින්නවා. මේ දකින්නකොට ඒ සිහිනේ ස්වභාවය තේරෙනවා. ඒක මේ සිහිනේ ක්‍රියාත්මක වීම මේ සිහිනේ හට ගැනීම නවත්තන්න බෑ. ඒක විපාක ක්‍රියාවලියක්. ඒක ධර්මතාවයක්. නමුත් ඒ සිහිනයක් බව අවබෝධ වෙන තැනදී ඒ සිහිනයට ඇලෙන්නේ නැහැ. ඒ සිහිනය මගේ වෙන්නේ නැහැ. ඒ සිහිනය තුල ඒ ජවනිකාව රඟපාන ඒ රූපය මම වෙන්නේ නැහැ. අන්න එතනයි ඒ මමත් නොවේ මගේත් නොවේ මගේ ආත්මය නොවේ කියලා එතනදී ඒ ඥානය තුල දකින්න කෙනෙක් නෙවෙයි ඒක තමයි ඥානය. මෑණියන් වහන්සේ අවසරයි. ඕකේ. එතකොට සිහිනෙන් අපිට ඉඳලා බලනකොට ඒ දකින්නෙත් මනසින් නෙමෙයිද අපි? නෑ. මනසේ තියෙන ස්වභාවය ප්‍රඥාව කියලා. මේ ප්‍රඥාව ස්වභාවය අවදි වෙන්නේ. ඒක අවිද්‍යාව තුල කෙනෙක් සෝතාපන්න නැතුරු ඒ ස්වභාවය අවදි වෙන්නේ නෑ. එයා මේ සද්ධර්මයේ ඇසීම තුල ඒ ඇසීම තුල ඒක අවබෝධය තුල එයා සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය තුල පිහිටන ස්වභාවයක් තමයි මේ සිහිය කියන්නේ. ඒ සම්මා දිට්ඨිය කියන තුල අර මනස කියන ස්වභාවයේ ඒ ප්‍රඥා ස්වභාවය මතුවෙනවා. මනසින් බලනවා නෙමෙයි. මනසින් බලන එක තියෙන්න පුළුවන් මේ ප්‍රඥා ස්වභාවය දන්නේ නැති මේ සිහිය දන්නේ නැති අය. මොකද ඒගොල්ලන් මේ මම ඉඳගෙන දැන් මෙතන වෙන ක්‍රියාවලිය මම හරහාම බලනවා. ඒ කියන්නේ මොන හරි වෙනකොට ඒක මානසිකාරත් කරනවා. මානසිකාර කිරීම නෙමෙයි සිහිය කියන්නේ. ඒ දැක්ම පමණයි. දිරුවන් සරණයි මෑණියෝ. ඔව් කියන්නේ. අපේ හිත තියෙන්නේ හැම වෙලාවෙම ඒක අසංකතේනේ. පටන් ගන්න. ඔව් ප්‍රභාස්වර තන තමයි පටන් ගන්නෙ. මේක පවතින්නේ. ඒක තමයි දැන් එතකොට මට ඔය දැනෙන විදිහට මගේ විචාරේ නාම රූපේ මෑණියෝ මම අවිද්‍යාවෙන් හදාගෙන ඉන්නේ. ඔව්. ඒ දේව. නැත්තම් එතන කවුරුවත් නැහැ. ගත් ලෙදරණයි ටික තේරෙනකොට. ඒකට ඔබත්
මේ අවිද්‍යාවේ මායාවක් විතර. මේ මට ඇහෙන්නේ ඒතකොට විපාක කයින්ද හේතුඵල? ඔව් ඒක විපාකේ. විපාකේ නිසා ඇහෙනවා. විපාකේ නිසා පේනවා. විපාකේ නිසා දැනෙනවා. ඒ පේන්නේ දැනෙන්නේ කෙනෙක්ටද කියන එක තමයි දැන් මෙතන බලන්න ඕනේ. ඔය විපාකේ කියන මේ මොහොතේ පහළ වෙන චිත්තය. ඒක තමයි විපාකය වෙන්නේ. එතකොට ඒ විපාකය අභිභවා ගිහිල්ලා ඒ විපාකය මගේ වුණු නිසා ඒ විපාකය බව නොදැනගත්ත නිසා ඒ විපාකය මම වුණු නිසා මගේ කරගත්ත නිසා තමයි දෙවෙනි වටේට යන්නේ. දැන් මෙහෙම දෙවෙනි වටේදී අවිද්‍යාව තුල ඉන්න කෙනා විපාකය මගේ කරගත්ත කෙනාට දෙවෙනි වටේදී අර ස්පර්ශය තුල වේදනාව හට ගන්නවානේ. ඒ වේදනාව මාගේ වේදනාව වෙනවා. වේදනාව දැනෙන ස්වභාවයට දක්වාම තියෙන්නේ විපාකයක්. දැන් කයට නම් සැප දුක කියන වේදනා ස්වභාවය එනවා. අනිත් ඒවට උපේක්ෂා කියන වේදනා ස්වභාවය එනවා. නමුත් ඒ අවිද්‍යාව තුල ඉන්න කෙනාට එතෙන්ටත් ඉන්නේ අසකනාංශය ඒ කියන තැනටත් ඉන්නේ සැප හෝ දුක කියන ස්වභාවය. උපේක්ෂාවත් එන්න පුළුවන්. ඉතින් එතකොට දෙවනි වටේදී අර අවිද්‍යාව තුල මේ මම කියන ස්වභාවයෙන්ම මේ විපාකය අල්ලගත්ත විපාක කියන්නේ මේ හීනේ ඇතුලේ ඉන්න කෙනා ගැන මම කතා කරන්නේ. හීනේ ඇතුලේ ඉන්න කෙනා ඒ විපාකය මේ හීනේ කියන්නේම දැන් මේ වෙලාවේ පෙනීම කියන්නේ විපාකය. හීනේ විපාකය. ඒතකොට හීනේ ඇතුලේ දැන් මේ රූපයක් තියෙනවා. චලනය වෙන්න පුළුවන් රූපයක් තියෙනවා. මේ රූපය දැන් මම කරගෙන. මේ මම. එතකොට දැන් මම තමයි මේ ඉස්සරහා තියෙන දේවල් බලන්නේ. බලකින ඒ ගස, මේ අම්මා, මේ තාත්තා, හස පොළොව කියන දැන් ඔන්න හීනේ ඇතුලේ දේවල් හදාගෙන. නාම රූප කතන්දර හදාගෙන. එතකොට එතකොට ඒ සියල්ල එයා මේ මම කියලා ගත්තනේ. එතකොට මම තමයි මේ නාම රූප දකින්නේ. මේ ගහ දකින්නේ. මේ ගහ තියෙනවා. මේ ගහ මම තමයි දකින්නේ. මේ අම්මා ඉන්නවා. මම තමයි දකින්නේ. මේ රූපේ මම ඉන්නවා. එතකොට අන්න ඒ ක්‍රියාවලිය තුල එයාට අර දෙවනි තැනදී මේ ප්‍රකෝතික දැන් විපාකය නෙමෙයි. විපාකය ඇත්ත වුණා. එතකොට මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලදී ඒ මේ ප්‍රවෘත්ති කර්මය මෙතෙන්දී මේ මොහොතේ තැනදී වේදනාව කියන තැන ඒ කියන්නේ ස්පර්ශ පච්චය වේදනා. එතෙන්දී ඒ වේදනා කියන ඒ දෙවනි මට්ටය එතන ඒ මගේ වේදනාව වෙනවා. දිත්තේදී. ඔව්. ඊට පස්සේ එතෙන්ට අහු වුණා නම් ඒ වේදනාව මගේ වුණා නම් ඒ දෙවෙනි වටේට අහු වුණා නම් අනිවාර්යයෙන්ම තුන්වෙනි වටේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ යා වේදනාව කියන තැන උපේක්ඛා ස්වභාවයෙන් පැවතුණා. ඒ උපේක්ඛා ස්වභාවයෙන් පැවතුණා එයා එතනින් අර මේ කියන්නේ ඒ ඉතිරි තුන්වෙනි වටේ ක්‍රියාත්මක වෙනවා. මොකද එයාට ඒ උපේක්ඛා වුණත් එතන මම ඉන්නවනේ මම ඉන්නවා ඉස්සරහින් ගහක් තියෙනවා අම්මක් තියෙනවා හසක් තියෙනවා පොළොවක් තියෙනවා මමත් ඉන්නවා. ඒ ඉන්නවා කියලා ගන්න අවිද්‍යාව තුල. එයාට දුකක් නමුත් ඒ තියෙනවා කියන තැන අර අනිත් ටික ක්‍රියාත්මක වෙනවා තුන්වෙනි වටේට යනවා. එතකොට මේ අවිද්‍යාව පිරිසිදු දැක්ක තැනදී මේ පිරිසිදු දකින්නවා කියන්නේ ඒ පුජ්‍යලෙක් නෙමෙයි. අර ප්‍රඥාව තුල එතන ඥානය පහළ වෙනවා. ඒ ඥානය තමයි ඒ අවබෝධය තමයි එතන සිට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතෙන්දී මේ විද්‍යාව කියන ස්වභාවය තුල එතන පුජ්‍යලෙක් පැනවෙන්නේ නැහැ. එතකොට අර සිහින ලෝකේ ඇතුළට එන්නේ නැහැ. ඒක සිහින ලෝකේ එළියෙන් සිහින ලෝකෙට අවදි වෙලා ඉන්නවා. ඒ අවදිය කියන්නේ මේ අවකාශය. ඒක පණවන්න බෑ අපිට. ඒක අවදිය කියන ස්වභාවය. මේ සබාදහමයි. එතකොට මේ අවදිය කියන තැනදී අවදිය කියන ස්වභාවය තැනදී මේ සිහිය කියන ස්වභාවය තුල මේ අර විපාකේ මේ කියන්නේ මේ විපාකය දැනෙනවා. විපාකය කියන්නේ ඒක සිහිනයක් බව. ඒක පිළිගන්නේ නැහැ මේ ඇත්ත බව.
මේ මොහොතේ මෙතනම සකස් වෙන සිහිනයක්. මායාවක්. එතකොට ඒක ඇතුළට යන්නේ නැහැ. දැන් එළියෙන් ඉඳන් දකින්නවා. එතකොට දැන් දෙවනි වටයක් එනවා. ඒකෙදි දෙවනි වටයක් තියෙනවා. රහතන් වහන්සේට දෙවනි වටයක් තියෙනවා. ඇයි ඒ දැන් ඉස්සරහා තියෙන දේ ඒ කියන්නේ ස්පර්ශ කරනවා කියන්නේ ඒ කියන්නේ ඉස්සරහා තියෙන දේ අඳුර ගන්නවා. මේ අම්මා තාත්තා කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම තුල දැන් එතන මේ හීනේ ඇතුලේ වෙන ක්‍රියාවලිය මිසක් අර සිහිය තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මොකද අර සිහිය තමයි එතන ප්‍රමුඛ වෙලා තියෙන්නේ. සිහිය ප්‍රමුඛ වීම තුල මෙතන මේ සිහිනයක් කියලා දැන් විපාකයේ තුල මේක සිහිනයක් කියලා ඥාණයට හසුවීම තුලදීම සතිමත් වීම තුලදීම සිහිනයක් බවට මේක බොරුවක් බවට මායාවක් බවට සතිමත් වීම තුලම අර හඳුනා ගැනීම දක්වා තියෙනවා. ඒ මොහොතේ ඒ පැවැත්මට ඒ ක්‍රියාවලිය තියෙනවා. නමුත් ඒ හඳුනා ගැනීම කියන්නේ එතන වේදනාව කියන තැන පැන වෙනවා කයට සැප දුක. සැප දුක කියන්නේ කයට දැන් රහතන් වහන්සේටත් එකයි පුත්තජනයටත් එකයි කැපුවොත් රිදෙනවා. අතපය කැපුවොත් රිදෙනවා. ස්පර්ශ කරොත් සුවය තියෙනවා. ඒක විපාකයක්. එතනින් එහාට අනිත් ආයතනවල එතන සැප දුකක් නෑ. එතන උපේක්ෂා කියන්නේ අර උපේක්ෂාව නෙමෙයි. උපේක්ෂාතර උපේක්ෂාව. ඒ කියන්නේ උපේක්ෂාවනොත් එහාට ගිය සබා. ඒ කියන්නේ එතනින් එහාට විනිවිද දකින්න ස්වභාවය. ඒ කියන්නේ ඒක අභිභව උපේක්ෂාව අභිභව යන ස්වභාවය. ඒ කියන්නේ නැති දෙයකට දැන් අතෙන්දි තියෙන දෙයට උපේක්ෂා කරන්නේ. සීනේ ඇතුලේදී. මෙතෙන්දි සිහිනයමයි. සිහිනය බව දකින්නවා. සිහිනය ඇතුලට රින්ගන්නේ නැහැ. ඒ සිහිනයම උපේක්ෂාව. ඒ සිහිනය තුලම පවතින එතන උපේක්ෂාව. එතකොට ඒ උපේක්ෂාව තුල එතනදී එතනින් ඉවරයි. එතනින් පස්සේ මේක මේ තණ්හා වීම. ඒ කියන්නේ දැන් මේ නැති දෙයක් සිහිනයක් මායාවක්. ඒතර නැති දෙයකට නැති ස්වභාවයකට එමේ නැති කියන්නේ මේ නැත කියන අර්ථයෙන් ගන්න එපා. ප්‍රඥාවෙන් දකින්න මේක මේ නැත කියලා කියන්නේ මේ මොහොතේ සමුදය වේ කියන්නේ මායාවක් හට ගන්නවා. ආයතන වලට අනුකූලව හට ගන්නවා ය මායාවක්. හේතු ප්‍රත්‍යයෙන් යම් උදාවීමක් තියෙනවා. යම් සමුදය වීමක් තියෙනවා. ඒක හරියට අර හීනයක් සමුදය වෙනවා වගේ. හීනයක් හට ගන්නවා වගේ. හීනේ තියන්නේ වගේ එකක් නේ. එතකොට මෙන්න මේ සමුදය වීම මේ සිහිනයක එමෝතේ පවතින සිහිනය තුල උපාදාන කරගන්න ස්වභාවයක් එතන. ඒ කියන්නේ එතන කෙනෙක් නැහැ. දැන් සිහිනය තුල ඒ මම වෙලා හිටපු කෙනාම අයින් වෙලා. ඒ මම කියලා අල්ලගත්තු රූපයම අයින් වෙලා. ඒකම මායාවක් වෙලා. එතකොට එතන ඒ මායාව තුලම ඒ සිහිනය තුලම සිතිවිලි ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ක්‍රියාත්මක වෙන සිතිවිලි අර පෘථග්ජන ස්වභාවයේ සිතිවිලි නෙමෙයි. මොකද එතන මේ මායාව කියන තැනදීම ඒක ප්‍රබලව දැනෙනකොට අර විඥාන ස්වභාවය ගිලිහෙනවා. විඥාන ස්වභාවයෙන් අත්මිදෙනකොට මේ ප්‍රඥා ස්වභාවය තුලම අර අල්ලගන්න දෙයක් නැති තැන මායාවක්ම පමණක් දැනෙන තැන ඒ ස්වභාවය තුල ඒ මොහොත පමණයි. ඒ කියන්නේ ඒ මොහොතේ පවතින ඒ ධර්මතාවයම විතරක් වෙනවා. පුජ්‍යලය නැති වෙනවා. එතන ඉඳලා හරි සියුම් ධර්මතාවයක් තියෙන්නේ. අන්න ඒක තමයි මම අර නිතරම පැහැදිලි කරන්නේ බවටපත් වීම කියන තැන.
ඒ සිහිය පැනවුණු තැන මේක සිහිනයක් බව දකිනවා. මේක ඒක සිහිනය තුල ගලා යන ක්‍රියාවලියක් බව දකිනවා. එතකොට ඒ ක්‍රියාවලිය තුල ඒ සිහිනය තුල මම කියලා පනවගන්නේ අභ්‍යන්තරය ඒක මායා ඒක මුලාවක්. ඒ මම ඒ පැනවුණු තැනම බාහිරේ පැනවෙනවා. ඒක මුලාවක්. එතකොට ඒ සිහිය නැති තැනදී මේ මම කියලා මෙතන පනවගත්ත කෙනාට මේ බාහිර කියන්නේ සිහිය පැනවෙනකොට එතන මේ මොහොතේ ඒ සිහිනය තුල බාහිරයක් අල්ලා ගැනීමකට යොමු වීමක් නැති වෙනවා. ඒ කියන්නේ දැන් ඕක මෙහෙමයි දැන් මම ඕක අනිත් පැත්තට ගෙනාවොත් දැන් තාම එයාට මෙතනින් එළියට පැනලා මේ සිහිනෙන් එළියට පැනලා සිහිනය දකින්න අමාරුයි තාම. එහෙම ප්‍රායෝගික නැහැ. එහෙම ප්‍රායෝගික නැති තැනදී අර මුල් ආකාරයට ඒ කියන්නේ මේ සිත මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ සිතක්. ඒ කියන්නේ අපිට පේනව නෙමෙයි සිතන බවක් දැනෙනවා. අහනව නෙමෙයි සිතන බවක් දැනෙනවා. අන්න ඒ ස්වභාවයට සිහිය පනවන්න ඕනේ. ඒකේ විදර්ශනාවෙන් දකින්න ඕන. මේ ඇසට පේනවද? නැත්තම් පේනවා කියලා හිතනවද? අන්න එහෙම විදර්ශනා දකින්නකොට එයාට ඥානය පහළ වෙනවා, අවබෝධ වෙනවා. ප්‍රඥාව තුල එයා දකිනවා මේ ඇහැට කවදාවත් පෙනිලා නැති බව. මේ කනට කවදාවත් ඇහිලා නැති බව. ඒ කියන්නේ එවනම් කවදාවත්ම පෙනිලත් නැහැ, අහලත් නැහැ, ඇහිලත් නැහැ, දැනිලත් නැහැ, සිතලත් නැහැ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේ කවදාවත්ම පෙනිලා නැති තැන ඇහැට මේ දැන් හිතාගෙන හිටියේ මේ රූපය මම කියලා මේ රූපේ ඇහැට පේනවා. මේ ඇහෙන් තමයි දකින්නේ. බලන්නේ පේන්නේ කියලා. එතකොට යා විදර්ශනාවෙන් හොඳට දැක්කොත් මේ ඇහැ කියන්නේත් නෑ පේනවා කියලා ගහ. ගහ කියන්නේත් නෑ මම ගහයි කියලා. එතන බලනවා කොහොමද ගස හැදුනේ කියලා. ඒ දකින්න මේ සිතවිල්ල කරා තමයි ගස හැදෙන්නේ. මම නිර්මාණය වෙන්නේ. සිතවිල්ල හරහා ගස කියලා වෙන් කරගමන් ගස කියලා හිතනවා. ඒ හිතන්න කලින් එතන තිබුණ දෙයක් ගැන අපි දන්නේ නැහැ. ඒ සිතවිල්ලට කලින් එතන තියෙන දෙයක් ගැන අපි දන්නේ නැහැ. කෙනෙක් එතන පණවන්න බෑ. එතන අපි දන්නව නෑ කියලා නෙමෙයි. එතන පණවන්න බෑ. එතන කෙනෙක්ගේ දැනගැනීමක්වත් එතන මුකුත් පණවන්න බෑ. එතන විපාක ස්වභාවයක්. යම් වර්ණ ස්වභාවයක් විතරයි. එතකොට ඒ ගස කියලා සිතන තැනදී ඒ සිතවිල්ල අරබයා එතන දැනෙනවා මේ සිතවිල්ල තුල බාහිරේ පැනවෙනවා ගසක් කියලා. එතකොට දකින්න මේ ගසක් බාහිර කියන්නේ දැන් පෙනෙන්නේ බාහිරේ කියලා දැන් මේ තාම ඉන්නේ හීනය ඇතුලේ. හීනය ඇතුලෙන් එළියට ඇවිල්ලා නැහැ. මේ එළියට එන විදිය මම මේ කියන්නේ. ඇතුලේ ඉඳගෙන මේ රූපය වෙන් කරගෙන එළියේ තියෙන දේවල් එක දැන් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ සිහිය පනවනකොට දකින්නවා මේ එළියේ තියෙන දෙයක් ඇහැට පේනව නෙමෙයි. පේනවා කියලා හිතනවා. එහෙනම් හිතටයි පෙනිලා තියෙන්නේ. හිතයි ගසක් දැකලා තියෙන්නේ. හිතයි ගසක් නිර්මාණය කරලා තියෙන්නේ. ගස කියලා හිතන බවකුයි තියෙන්නේ කියලා සිහියට එතන හසු වෙනවා. එතකොට ඒ විදිහට සිහිය පනවනකොට එතන දකින්නවා ඒ ඥානය පහළ වෙනවා. ඇත්තටම මේ පෙනීම තුල ඒකීය පෙනීම වර්ණතලයක් පැනවෙන තැනදී මේ සිතෙන් එක වර්ණ සටහන් වලට නාමකරණයක් දෙනවා. ඒ කියන්නේ මේ වර්ණයයි නාමයයි දෙක එකට ගැට ගැහෙන තැන දකින්නවා. ශබ්දය රූපය දෙක එකට ගැට ගැහෙන තැන. එතකොට ඒක හැදුන ඉදිය මම විස්තර කරන්න අවශ්‍ය නැහැ නේ. කුඩා අවධියේදී මේක හැදුන ආකාරයක මම කීපතාවක් විස්තර කරලා ඇති. එතකොට මෙන්න මේ ශබ්දය සහ රූපය ගැට ගැසීම තුල රූපයක් ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි
ඒ සිතින් රූපයක් නිර්මාණය කරගන්න බව. ඒ කියන්නේ ගස කියලා හිතන බව. ගස කියලා හිතන බවක් කියලා එතකොට අම්මා කියලා හිතනවා. දැන් එදිනෙදා වැඩ කරනකොට දකින්නවා දැන් එළවලු කපනකොට මම මේ පලා කියලා හිතනවා. මේ පිහිය කියලා හිතනවා. ඒව අහසු වෙනවා. මේ ඇවිදිනවා කියලා හිතනවා. මේ පොළව කියලා හිතනවා. අහස කියලා හිතනවා. මේ මම කියලා හිතනවා. දැන් ඒක සිහියට හසු වෙනවා. හසු වෙනකොට එතකොට එහෙම දකින්නකොට එහෙම බලනකොට මේ සියල්ලම සිතිවිලි. නම් මේ ඒ කියන්නේ මේ ගහ කියන්නේ සිතිවිලි, අම්මා කියන්නේ සිතිවිලි, අහස කියන්නේ සිතිවිලි, මේ මම කියන්නේ සිතිවිලි. මේ විදිහට සිතිවිලි සමූහයක් බව දකිනවා. ඊට පස්සේ ඒ දකින්න තැනදී තව ප්‍රඥාව වැඩි වෙන සිහිය පර වෙන තැන ඥානයන් පහළ වෙනවා. එතකොට මේ සිතිවිල්ලක කොහොමද අම්මෙක් ඉන්නේ? සිතිවිල්ලකද කොහොමද ගසක් තියෙන්නේ? එතකොට සිතිවිල්ලම නම් මේ ඒ කියන්නේ දැන් එළියේ වර්ණ රූප සටහන් මේ පෙනීම තුල වර්ණ සටහන් ඊට පස්සේ ශබ්ද සටහන් තිබුණට ඇත්තටම එතන ගස නැහැ, එතන අම්මා නැහැ, අහස නැහැ, පොළව නැහැ. එහෙනම් එහෙම දේවල් නැත්තම් කොහොමද මේ ඇතුලේ හැදුනේ? ඇතුලෙත් හැදෙන්න බැහැනේ. ඒ කියන්නේ ඇතුලෙත් හැදෙනවා කියන්නේ එහෙනම් හිතක් හදෙන්න බැහැනේ. එම දෙයක් නැත්තම් ඇත්තටම බාහිර එහෙම දෙයක් නැත්තම් ඒ කියන්නේ ඇහැට පේන්නේ ඇත්තටම එහෙම ඝන සංඥා දෙයක් නැත්නම් මේ සිතලා හදාගත්ත දෙයක් නා. ඒ වෙලාවේ ඒ ශබ්දය තුල එන වේදනාවටයි සංඥාවටයි අනුව සකස් කරගත්ත රූපයක් නම් මේ අම්මා කියන්නේ, මේ අහස කියන්නේ, පොළව කියන්නේ, ගස ඉරහඳ තාරකා කියන්නේ ඒ වෙලාවේ වේදනාවට සංඥාවක් අරගෙන ශබ්දය තුල ඒ සංඥාව ප්‍රමුඛ කරගෙන සකස් කරගන්න රූපයක් බව දකිනකොට එතකොට ඒ බාහිර රූපයක් පැනවෙන්නේ නැහැ. බාහිර රූපයක් නැත්තම් ඇතුළෙත් හැදෙන්න දෙයක් නැහැ. එහෙනම් බාහිරේ ඇත්ත කරගත්ත නිසා මේ හීනේ ඇතුළට රිංගලා බාහිරය පනවගෙන මේ පෙනෙන ඇසෙන දේවල් ඇත්ත කරගත්ත නිසා ඒවට දීපු නාමකරණයන් ඇත්තවීම නිසා රූපය ඇත්ත වුණා. දැන් රූපයක් පැනවෙන්නේ නැති තැනදී නාමයක් බොරු බව ඥානයට හසු වුණා. එහෙනම් මේ තාක් පැවතුනේ සංකත වූ සංස්කරණය වූ ලෝකයක්. ඒ කියන්නේ අවිද්‍යාව තුළ නොදන්නාකම තුළ සකස් කරගෙන පරිහරණය කරන මම සහ මගේ ලෝකයක් මිසක එහෙම දෙයක් තිබිලම නැති බව. එතකොට සිතමයි මේ මායාව පනවලා තියෙන්නේ. සිතට තමයි රැවටිලා තියෙන්නේ. සිතමයි ලෝකය සකස් කරලා තියෙන්නේ. සිතමයි මම සහ ලෝකය වෙන්නේ කියන තැන ඒ සිතේ සකස් වීමම මම සහ ලෝකය කියලා මේ මුලාවට පත් වෙලා කියන තියලා දකින්න තැන නම් බාහිරේ තැන වෙන්න දෙයක් නැත්තම් ඇතුලේ සිතක් කියන එකක් ඇතුලේ නෙමේ කොතනකවත් සිතක් කියන එක හැදෙන්න බැරි බව. සිතක් කියන එක සකස් වෙලාම නැති බව. අවිද්‍යාව තුලමයි නොදන්නාකම තුලමයි ශබ්දය තුල ශබ්දයකට ගැට ගහගෙන ඒ කියන්නේ වේදනාවකට සංඥාවම ඇත්ත කරගෙන සංඥාව ඝන කරගෙන ඇත්ත කරගෙන ඒ සංඥාවට අනුව රූප ලෝකයක් ශබ්ද ගන්ධ රස එවැනි ලෝකයක් ගොඩනගාගෙන ඒ කියන්නේ ආයතන ගොඩනගාගෙන මම සහ මගේ කියන ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ සිත ඇත්තවීම තුලමයි සිත සකස් වීම තුලමයි කියන තැන ඒ ඥාණයට හසු වෙනකොට මේ සිත කියන දේ පිළිගන්නේ නැතුව යනවා. ඒ කියන්නේ සිතක් කියාට පැනවෙන්නේ නැතුව යනවා. සිතක් කියන්නේ මේ සිත කියන්නේ මේ වෙලාවේ හටගන්න සිතිවිල්ලම බොරුවක් බව අවබෝධ වෙනවා. එතකොට දැන් බාහිරේ කියලා පැනවෙන්නේ නැහැ, අභ්‍යන්තරේ කියලා පැනවෙන්නේත් නැහැ. එතකොට මේ සිතෙන් තමයි මේ දෙපැත්ත පැනවලා තියෙන්නේ. එතකොට දැන් බාහිරේ දැන් අන්න අම්මා කියලා ගත්තා. මේ මෙතන මම කියලා ගන්න තැන දැන් බාහිරේ තම්මත් නැහැ. අම්මා නැත්තම් අභ්‍යන්තරේ පැනවෙන්න බෑ, හිතක් පැනවෙන්න බෑ. එතකොට මේ තාක්කල් මේ මමයි කියලා පනවගෙන හිටියේ මේ දැන් ඒ පනවගෙන හිටිය රූපය දිහා බලනවා. එතකොට මේ රූපයත් එතකොට ඒ වගේම අර සිතකට කියන්නේ වේදනාවකට සංඥාවකට පනවගත්ත රූපයක් නේද?
ඒ වගේම සකස් කරගත්ත හිතක් නේද? අර ගස අම්මා තාත්තා හස පොළොව කියලා සකස් කරගත්ත නාම රූපයක්ම නේද මේ රූපයක්? ඒතර මේකත් පේන්නේ එළියෙන් නේද? මේ රූපේ මම කියලා ගන්නෙ මේ පේන්නේ එළියෙන්. මේ කතා කරන්නේ ඇහෙන්නේ එළියෙන්. එතකොට මේ රූපයටත් අර ඝන සංඥාව තුල ඒ කියන්නේ මේ මම කියලා හිතන බවක් මේ රූපය. මේ මගේ අතපය මේ මම කතා කරන්නේ. මේ එහෙම හිතනවා. එහෙනම් එතනත් පවතින්නේ අර නාමකරණයට අනුව පනවගත් රූපයක්. එතකොට ඒකත් බොරුවක්. ඒක සිතන බව සිතවිල්ල. ඉතින් සිතවිලි තුල මම පනවන්න බෑනේ. සිතවිලි වල කොහොමද මම ඉන්නේ? එතකොට ඒ සිතවිල්ල තුලම පනවගත්ත ඒ මම කියන රූපයම ඒ කියන්නේ එහෙම රූපයක් පැනවෙන්නේ නැත්තම් ඒකත් ඒ මොහොතේ සකස් වෙන අර විඥාණයම විපාක ස්වභාවයේම සමුදය වීමක් හට ගැනීමක් බව දකින්න තැනදී මේ මම කියන රූපයත් ඒ කියන්නේ ඒකත් බාහිරින් දකින්නවා. එතකොට මේ සියල්ලම එතකොට බාහිර. අන්නේ සියල්ලම බාහිර. ඒ කියන්නේ බාහිරින් දැන් මේ සිතිවිලි පනවගෙන නෙමෙයි. පෙනීමක් කියන තැනට විතරක් එන්න. පෙනීම කියන තැනට එනකොට ඒ අම්මා කියන එකයි මේ රූපේ කියන එකයි මේ ගහ කොළ ඉරහඳ කියන එකයි ඔක්කොම පෙනීම. දැන් සිත නෑ එතන. දැන් සිතනේ අතර මායාව කරේ. සිත තමයි මේ හදන්නේ. අම්මා කියලා කියනවා, තාත්තා කියනවා, අහස කියනවා, මම කියනවා, පොළොව කියනවා. එතකොට ඒ සිතවිල්ලෙන් මිදුන තැන මෙතන පවතින විපාකය තුල මේ සියල්ලම පෙනීමක් ලෙස. ඒ කියන්නේ මම කියලා ගත්ත රූපය ඇතුළු මේ සියලුම මේ මොහොතේ පෙනෙන යම් පරාසයක් පවතිනවද, යම් ඇසෙන පරාසයක් පවතිනවද, දැනෙන ස්වභාවයද මේ සියල්ලම විපාකය. එතකොට මේ පෙනෙන ස්වභාවය මේ චක්කු කියන තැනින් මේක දකින්න උත්සාහ කරන්නේ. එතනම තමයි මේක චක්කු කියන තැන පැහැදිලි වෙන තැනම තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්කම තැන. චක්කු මුදපාදී ඥාන මුදපාදී චක්කු මුදපාදී තමයි පටන් ගන්න තැන. එතකොට මේ චක්කු කියන තැන තමයි මේ හැමතැනටම බැඳිලා තියෙන්නේ. අපි රූපයක් ශබ්දයක් ගත්තත් ඒ ශබ්දය කියන තැනදී අපිට ඒ ශබ්දය කියන තැනට හඳුනා ගන්නකොට ඒ සිත සකස් වෙනකොට එතන රූපයක් තුලමයි ඒ ශබ්දය සකස් වෙන්නේ. ගන්ධයක් ගත්තා රසයක් ගත්තත් එතන රූප ස්වභාවය පැනවෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ එතකොට මේ ඇස හරහා මේක දකින්නකොට මේ බාහිරෙන් තමයි මේ රූපය පේන්නේ. මේ තමන් ඉන්න පසුබිමේ හොඳට බලන්න මේ මොහොතේ සිහියෙන් මේ සියල්ලම පෙනීමක් විතරයි. මේ රූපයක් තමාගේ රූපයක් තමා කියලා ගත්තු හිතෙන් හිත කිව්ව තමා කියලා මේ රූපේ. අන්නේ හිත කියපු රූපයක් තියෙනවා. හිත කියපු පොළවක් තියෙනවා. හිත කියපු අහසක් තියෙනවා. හිත කියපු මේ අවට තියෙන තමාගේ අවට තියෙන දේවල් බලන්න මේ හිත කියපු. ඒ ඔක්කොම හිත කියපු දේවල්. හැබැයි ඒ හිතින්යි ඒ හිත කියන තැන මොහොතකට අයින් කරපු තැන පෙනීමක් පවතිනවා. ඒ පෙනීම තුල මේ ඔක්කොම එකයි. මම කියලා වෙන්ුනේ නැහැ, පුටුව කියලා වෙන්ුනේ නැහැ, පොළව කියලා වෙන්ුනේ නැහැ, දරුවා කියලා වෙන්ුනේ නැහැ. ඒකීය ස්වභාවය. එතකොට ඔන්න ඔය ඒකීය ස්වභාවයට තමයි මේ සියල්ල ඒකීය ස්වභාවයක් කියලා දැක්ක තැනදී හසු නොතැනදී ඥාණයට විඥාණයට පිහිටන්න බෑ. විඥාණය පනිනවා එළියට. මේ සිතට පිහිටන්න බෑ. මේ විඥාණය හිර වෙනවා. විඥාණය බොරුව පෙන්නනවා. විඥාණයමයි මේ ඒකීය තලය බෙදාගෙන ලෝකයක් හැදුවේ. ඒක ඇත්ත දකින්නවා. එතන පණවන්න බැරි බව ඥාණයට හසු කරගන්න තැනදී මේ සිත පනින එළියට පිහිටන්න බෑ. අන්න එතෙන්දී ප්‍රඥාවක් ලෙස සිහියක් ලෙස අවදිමත් බව තුල මේ විපාකය දකින්න ගන්නවා. අන්න එතෙන්දි තමයි මේ ඉහළ සිට, ඒ කියන්නේ ඉහළ කියලා තැනක් නෙමෙයි, මේ අවකාශයම බව. අවකාශය තුලම මේ අවදි වෙලා, මේ කියන්නේ මේ මොහොතේ පෙනෙන, ඇසෙන, දැනෙන මේ මොහොතට ඒ තැනක්
දෙයක් කියලා පනවන්න බෑ මේ මොහොතට අවදි වෙනවා. ඒ මොහොතට අවදි වෙනකොට මේ කය මේ රූපයයි ඒ රූපය වටා පවතින සියලු දේම බාහිර විදියටයි පේන්නේ. එතකොට එහෙමනම් ඒ රූපය මගේ වෙලත් නැහැ. රූපය මම වෙලත් නැහැ. ඒ රූපය මගේ ආත්මය වෙලත් නැහැ. අන්න එතෙන්දී ඒ කියන්නේ විපාක ස්වභාවයක් තියෙනවා. ඒ විපාක ස්වභාවය තුල ඒක තමයි මේ සිහිනය. ඒ සිහිනය තුල යම් ගලා යෑමක් තියෙනවා. ඒක අර අවදියට ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න ඔය ආකාරයට අවදි වෙන තැනදී මේ සිහිනය වෙනම දෙයක් වෙනවා. අවදිය වෙනම එකක් වෙනවා. ඉන්පස්සේ මේ සියල්ලම ධර්ම අවසානයේදී මේ මම කියන ස්වභාවයෙන් සම්පූර්ණ පූර්ණව ගිලිහෙන තැනදී ඒ කියන්නේ මෙන්න මේ රූපය මේ කියන්නේ මේ හීනයට ආයි ඉඳලා හිටලා හීනයට වැටෙනවා. ඒ හීනයට වැටෙන එක හීනය තුලට ගමන් කරන එක නතර වෙන මොහොතේ සම්පූර්ණව නතර වෙන මොහොත තමයි ඒ පූර්ණ අවදිය කියන්නේ. දැන් ඉඳලා හිටලා ඔබලා අවිද්‍යාව තුල මේ හීනට වැටෙනවා. අන්න ඒක නිසයි කියන්නේ මේ මායාව කොච්චර දැනගෙන හිටියත් යම් මොහොතක යන ඒ සිතිවිල්ල තුල දුකට අහු වෙනවා, දුකක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, තරහක් දැනෙනවා කියන. හැබැයි මේක මේ පූර්ණ අවදි වුණාට පස්සේ දැන් මේ රූපේ මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මෙතන මේ හීනය විපාකයේ තුල මේක ක්‍රියාත්මක වෙනවා. පූර්ණ අවදිය පවතිනවා. එතන පූර්ණ අවදිය තුලට මේ ගලා යෑම තුල විපාකයේ තුල මොනව වුණත් එතන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එතකොට මේ රූප අනේ මේ රූපේ මේ සිතිවිලි එනවා. සිතිවිලි ගලනවා. අරම හිතුණා මෙහෙම හිතුණා. මම මෙහෙම කරා. එහෙම එකක් නැහැ. මොකද එහෙම කරන්න කෙනෙක් නැහැ එතන. මේ රූපේ යමක් කරන බව, රූපේ හිතන රූපෙට සිතිවිලි එන බව, එතන ඒ විපාකයේ තුල ඒ රූපේ අවශ්‍ය ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන බව දකිනවා. දැනෙන එච්චරයි. ඒක අල්ලගෙන නෑ මගේ කියලා. ඔන්න ඔය සියුම් ස්වභාවය වෙන් කරගන්න බැරි තැන තමයි ඔය හැමෝම තාම මට සිතිවිලි එනවනේ, මේ දුක පැනවෙනවනේ, දුකට අහු වෙනවනේ කියන තැන එන්නේ. ඉතින් ඕක අපිට හිතලා මේ වේගවත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ හදිසියට වෙන දෙයක් නෙමෙයි. හොඳ සිහියෙන් හරිම ඒ කියන්නේ ඉක්මන්කමක් නැතුව යමක් බලාපොරොත්තු වීමක් නැතුව මේ මොහොතට අවදි වෙන්න. මේ මොහොතට අවදි වෙන්න අර මම පෙන්නපු ආකාරයට. එහෙම නැත්තම් ඒ ස්වභාවය තම නැත්තම් නැවත අර මං වැසූ ආකාරයට විදර්ශනාවට යන්න. මේ බාහිරේ මොකද්ද? බාහිරේ පේනවද? බාහිරේ පේන බව පණව ගන්නවද සිතකින්? එතකොට ඒක සිතක් නෑ. ඒතර බාහිරයක් පැනවෙන්නේ නැත්තම් අභ්‍යන්තරය සකස් වෙන්නේ නැහැ. සිතක් සකස් වෙන්නෙම නැති බව දකින්න. එතකොට මේ සිතක් සකස් වෙන්නෙම නැහැ. එතකොට මේ සිත දැන් මෙහෙම ගන්නකො දැන් මේ සිතමයි කියනවා මේ ලෝකේ හදන්නේ. දැන් අම්මා තාත්තා මම අහස ලෝකයේ මේ කියලා මම ඉන්නවා, මම ඉපදෙනවා, මම මැරෙනවා කියලා මේ හදන්නේ සිතමයි කියලා කියනවා. ඒතර මේ සිත හදන්නේ කවුද? කවුද මේ සිත හදන්නේ? එතකොට මේ සිත කියන්නේ තර අපි අර මේ අම්මා කියලා හදාගත්තු නාම රූපේ වගේ එකක් නේද? දැන් අම්මා කියලා නාමයේ සෙවණැල්ලකට නාමයක් දාලා රූපයක් හදාගෙන ඒක ඇත්ත කරගත්තා වගේ දැන් මේ මෙතනට සිත කියලා එකකට සිත කියලා දෙයකට නාමකරණයක් කරලා එහෙම සිත කියලා එකක් හදාගෙන එහෙම එකක් පරිහරණය කරනවා. එතකොට ඒකත් අර වගේම හැදිච්ච නාම රූපයක්. ඒකත් සම්පූර්ණ බොරුවක්.
ඔය විදියට විදර්ශනාත්මකව මේක දකිනකොට අර අවදිමත් භාවය හැර වෙන පණවන්න දෙයක් නැතුව යනවා ලෝකේ. ලෝකේ කියලා අල්ලගන්න තැනක් නැහැ. ලෝකයක් කියලා අහු වෙන්නේ තැනක් නැහැ. ඝන සංඥාවක් පැනවෙන්නේ නැහැ. අවදිමත් භාවයම පමණයි. ඒ අවදිමත් භාවය තුල පූර්ණ අවදිය තුල ඉන් පස්සේ මේ වෙන ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය බවට පත් වෙනවා. ඒ ක්‍රියාවලිය බවට පත් වීම කියන්නේ දැන් මේ මොහොතේ යමක් දකින්නවා. අම්මා දකින්නවා කියන්නකෝ. අම්මව දකින්නවා. අම්මව දැකීම කියන්නේම ඒ මොහොතේ මොකක්ද වෙන්නේ? දැන් මේ මොහොතේ විපාකේ හට ගන්නවා. ඒ කියන්නේ යම් චිත්ත ස්වභාවයක් හට ගන්නවා. හරියට නිකන් අර මොකක් හරි දැන් ස්විච් එක දැම්මම එක සැරේට ලයිට් එක ඔන්නේ ආලෝකය එන්නේ ලයිට් එක ඔන් වෙලා අන්න ඒ වගේ ඒ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා මේ චිත්තයක් හට ගන්නවා. තිබිලා නෙමෙයි. පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා බුද්ධ වචනේ. එතකොට මේ සිත කියන එක. එතකොට මේක ඒ මොහොතේ අර නිකන් මෙහෙම අර ෂෝට් ෆිල්මක් වගේ මෙහෙම හට ගන්නවා. ඒ හට ගන්නකොට ඒ හට ගන්න තැනම ඒකම තමයි ඒ හට ගැනීම තමයි එතන විපාකය වෙන්නේ. එතකොට ඒ විපාකයට ඒ පෙනෙන පරාසයක් තියෙනවා නේද? ඒ පෙනෙන පරාසයම තමයි මේ වෙලාවේ විපාක සිත. එතකොට එහෙමනම් ඔබ කියලා යමක් පණවන්න තියෙනවා නම් ඒ තියෙන්නේ මේ වෙලාවේ අර පෙනෙන පරාසයම තමයි ඔබ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සබාධමමයි ඔබ වෙලා තියෙන්නේ. ඒ ඇසෙන පරාසයමයි ඔබ වෙලා තියෙන්නේ. ඒ ඇසෙන පරාසයම කියන්නේ මොකද්ද? මේ සබාධම. එතකොට ඒ වෙලාවේ හටගන්න ඒ ස්පාක් වීම තුළ ඒ චිත්ත ශක්තිය හට ගැනීම තුළම දැනීමක් හට ගන්නවා. යම් වේදනා ස්වභාවයක්. එතකොට ඒ වෙලාවට ඒකමයි සබාධම. ඒ සබාධමේ ක්‍රියාවලිය එයමයි ඒ වෙලාවේ ඒ දැනීම් ස්වභාවයම තමයි ඔබ කියලා පණවන එතනින් එහාට දෙයක් නැහැ. ඒ කියන්නේ මේ පේන පරාසයම ඔබ වෙනවා. ඇසෙන පරාසයම ඔබ වෙනවා. දැනෙන පරාසයම ඔබ වෙනවා. ඒ දැනගන්නා ස්වභාවයත් ඔබම වෙනවා. විඥාන ස්වභාවය. එතකොට ඒ කියන්නේ නම් මේ පුජ්‍යලයක් නෙමෙයි මේ සබාධමට මේ මම කියලා කියාගෙන තියෙන්නේ. සබාධමමයි. එතකොට එතනින් එහාට ගිහිල්ලා මම ආයි කියනවා දැන් ඒ විපාක ස්වභාවයෙන් ආයි ඇතුළට ඇවිල්ලා එතනදි කියනවා මේ අම්මා කියලා හඳුනා ගන්නවා. එතන අම්මා කියලා හඳුනා ගන්නවා කියන්නේ ඔන්න දැන් විපාකයේ අභිපවල මනස තුල මනෝමූලික සිතිවිල්ල පහළ වුණා. එතකොට ඒ කියන්නේ අර චිත්තයේම ඊළඟ ස්වභාවය එතෙන්ට ඒ මනස කියන ස්වභාවය හටගත්ත සිතිවිල්ල. එතකොට එහෙමනම් ඒ මනස ඒ හටගත්ත සිතිවිල්ල ඒ වෙලාවේ හටගත්ත සිතිවිල්ලම නේද ඒ අම්මා කියන ස්වභාවය. දැන් ඒ විපාකය තුල ඒ විපාකයමත් ඒ තමන්ගේ ස්වභාවයමයි ඒ චිත්ත ස්වභාවයමයි. එතකොට ඒක ඇතුලේ තව ස්ටෙප් එකක් තව ස්වභාවයක් හදාගෙන තියෙනවා මනස කියලා. ඒ හදාගෙන නෙමෙයි ඒ ස්වභාවය. මේ කියන්නේ ඒ විපාක ස්වභාවය මේ සබාධම. සබාධම කියන ඒ විපාක ශක්ති ස්වභාවයේ තව ඒ තුලින්ම තව එහාට නිර්මාණය වුණු ශක්ති ස්වභාවයක් තමයි මනස කියන්නේ. එතකොට මෙන්න මේ මනස කියන ස්වභාවය තුල එතකොට ඒ වෙලාවේ අම්මා කියලා සකස් වෙනවා. එතකොට අම්මා කියලා සකස් වෙන්නෙම ඒ වෙලාවේ හටගත්ත සිතිවිල්ල. එතකොට ඒ වෙලාවේ හටගත්ත ඒ සිතිවිල්ලෙන් තොර වෙන සිතක් නැහැ නේතන. එතන වෙන සිතක් නැහැ. එතකොට ඒ අම්මා කියලා හඳුනා ගැනීමම තමයි ඒ වෙලාවේ හටගත්තා වූ සිත.
එතකොට එහෙමනම් ඒ වෙලාවේ හටගත්ත අම්මා කියන සිතිවිල්ලම ඔබ නම් ඊට බාහිරින් ඒ අම්මව දකින්න වෙනම කෙනෙක් නැහැනේ. ඊට පස්සේ ආයේ මේ අම්මා මේ කියන්නේ ඒ අවිද්‍යාව තුල මේ මමයි දකින්නේ කියන එක පැනවෙන්නේ. එතකොට මේකේ සත්‍ය ක්‍රියාවලිය දැනගත්තොත් පංචස්කන්ධ ස්වභාවය පංච උපාදානස්කන්ධ ස්වභාවයට පරිමේ දැන් එතන අපි හිතමු මේ තියෙන බවට ගත්තොත් හරි එහෙම නැත්නම් විද්‍යාව තුල යමක් හඳුනාගත්තොත් දැන් පරිහරණයට හඳුනා ගන්න ඕනේ අම්මා කියලා. එතන අම්මා කියලා හඳුනා ගන්නකොට ඒ මොහොතේ එතකොට මේ අම්මා කියලා කියන්නේම ඒ වෙලාවේ ඒ මොහොතේ සකස් වෙච්ච සිතමයි. ඒ කියන්නේ එහෙමනම් ඒ තමාගේ චිත්තයමයි. ඒ කියන්නේ තමා කියලා කෙනෙක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ වෙලාවේ හටගත්ත සිතමයි ඒ අම්මා. එතකොට අම්මයි ඔබයි කියලා දෙන්නෙක් නෙමෙයි. ඒ වෙලාවේ ඔබ අම්මා වෙලා. ඒ ඔබමයි. එතකොට අහස කියලා දැක්කොත් අහස කියලා අහස පෙනීම බවට පත් වුණොත් අහස කියලා හඳුනාගත්තොත් ඒ වෙලාවේ අහස තමයි ඔබ බවට පත් වෙන්නේ. ඒ වෙලාවේ අම්මා ඔබ බවට පත් වුණොත් එතකොට අම්මා දකින්න කෙනෙක් වෙනම පහළ වෙන්නේ නැහනේ. ඒ අම්මමයි ඔබ. එතකොට එතනම තමයි ඒකීය ස්වභාවය. අම්මා දකින්න කෙනෙක් මෙහෙම හැදුවොත් මෙතන මම ඉඳගෙනයි අම්මා දකින්න කියලා හැදුනොත් එතන අන්ත දෙකක්. අන්ත දෙක තුල ලෝකයක් ගොඩ නැගෙනවා. එළව සහ මෙලව. අර ඒකීය ස්වභාවය තුල අන්ත නැහැ. ඒ මොහොතේ ඒ මධ්‍ය ස්වභාවය. එතන ඒ බවටපත් වීම. ඒ බවටපත් වීම තුල එතන බාහිරයක් අභ්‍යන්තරයක් කියලා පැනවෙන්නේ නැහැ. ඒකීය ස්වභාවයක්. එතකොට ඒකීය ස්වභාවය තුල ඒක අයිති කරගන්න ඒක ප්‍රතික්ෂේප කරන්න ඒකට තණ්හා කරන්න උපාදාන කරන්න ස්වභාවයක් එතන පැනවෙන්නේ නැහැ. ඒ දකින්න රූපේම තමයි වුණාන. ගහකින් කොළයක් වැටෙනවා. ඒක දැකීම ඒ සිත ඒ කොළය බව හඳුනාගත්තා. සිත ඒකම තමයි මම. ඒකම මම බව හඳුනාගත්තා. ඒකට ඒ කියුණා අන්න එතන බුදුන් වැඩ හිටියා. ඒ තමයි බුද්ධ. ඒ හැමතැනම පවතින බුද්ධ ස්වභාවය. ගස කියලා හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඒ ගස කියලා හඳුනා ගැනීමමයි ඔබ. ඒ එතනින් එහාට වෙනම කෙනෙක් නෑ එතන. එයමයි සිත. එතකොට එතන තමයි ඒ බුද්ධ ස්වභාවය. ඒකීය ස්වභාවය. එතකොට මේ ඔබ කියන්නේ කොහෙන් හරි රූපයකින් දැන් එහෙම දැන් ඔය බුද්ධ ස්වභාවයටපත් වුණා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ කියන ස්වභාවය. ඒ ස්වභාවය. එතකොට ඒ ස්වභාවයට අවසානෙපත් වෙන්නේ. එතකොට ඒ ස්වභාවයට වෙනම රූපයක් තියෙනවද? දැන් කලින් අවිද්‍යාව තුල දැන් කෙනෙක් පනවගෙන හිටියනම් මෙයා තමයි රහත් වෙලා මෙයා රහතන් වහන්සේ කියලා ඒ රූපයට රැවටුණා නම් එතන බොරු. ඒක තමයි මායාව. ඒ අවබෝධය තුල ඒ රූපය තුල ඒ රහතන් වහන්සේ බුදුන් කෙනෙක් වැඩ සිටින්නේ නැහැ. ඒ ස්වභාවයටපත් වෙච්ච උත්තමයන්ට ඒ මොහොතේ එතනම පැනවෙන ස්වභාවය බවටපත් වෙනවා. එතකොට ඒක තැනක් නැහැ. පැනවෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ ඒකට ඇලෙන්න ගැටෙන්න කෙනෙක් නැහැ. එයම බවටපත් වීම. එතකොට අර විදියට අර වෙනම ඉහලින් ඉඳගෙන මේ විපාකය දෙසම බලා සිටීම තුල මෙතන වෙන ක්‍රියාවලිය
ක්‍රියාවලියක් විපාක ක්‍රියාවල හීනයක් බව දකිනවා. හීනයක් බව ඥානය තුල ප්‍රඥාව තුල ඒට අවදි වීම තුල යම් මොහොතක ඒ නැවත මේ අර හීනය ඇතුළට රිංගීම නවතිනවා. හීනය ඇත්ත කර ගැනීම නවතිනවා. ඒ කියන්නේ සත්‍ය ස්වභාවයේ පිහිටනවා. හැබැයි එතකොට තියෙන පැනවෙන ඥානය තමයි තිබුණෙත් එච්චරයි පැනවුණෙත් එච්චරයි ඇත්තටම පවතින්නෙත් එච්චරයි සත්‍ය ස්වභාවයත් එච්චරයි. එතනින් එහාට පැවතුනා නම් යමක් අල්ලගෙන හිටිය නම් යමක් ඒ සියල්ලම බොරුවක් බව සකස් කිරීමක් බව සංස්කරණයක් බව දකිනවා. ඔන්න ඒ අවබෝධය තුල අර දැන් විද්‍යාව පහළ වුණා. විද්‍යාව පහළ වීම තුල අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ස්වභාවය එතනින් දැනෙන්නේ නැතුව යනවා. සාදු. අවසරයි මෑණියන් වහන්සේ. ඔව්. එතනින් අදහස් කරන්නේ ඒකෝට දැන් අපි ඒ පවතින ස්වභාවය පිළි අරගෙන එතන ඇලීමක් ගැටීමක් නොමැතිව ජීවත් වෙනවා නම් ඔය කියන தත්ත්වේ නේද එතන ඇති වෙන්නේ? ඒක මට මෙහෙම කියන්න බෑ. ඒක තමන් මනසෙන් හදාගෙන මේ ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන තැන විස්තර කරනවද කියන එක ඒක මට කියන්න බෑ. ඔබ ඒ කියන ආකාරයෙන් මම කියන්නේ මේ ධර්මතාවය මේක මායාවක් බව දැකගෙන මේ මායාවෙන් ඉවත් වෙලා වෙනම ස්වභාවයකින් අවදිය වෙලා ඒ අවදිය තුල මේක දකිමින් අවදිය තුල මේක සිහිය පනමින් මේක අවදිය බවට පත් වෙමින් මේ ක්‍රියාවලිය දකිමින් ඒ කියන්නේ මේ ක්‍රියාවලයට හසු වෙන්නේ නැතුව නිතරම අවදි වෙන්න අවදියට වීර්ය කරන්න. ඒ අවදියට වීර්ය කරන තැනදී ඒ අවදිමත් ස්වභාවයෙන් බවට පත් වෙලා මේ සිහිනය ඇත්තවීම සිහිනය බාර ගැනීම එතනින් නතර වෙනවා. ඉතින් දැන් ඔබ කියන්නේ දැන් මේ මොහොතේ මේකට කියන්නේ ලෝකෙට බැඳෙන්නේ නැතුව ඉන්නවා ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන එකක් එහෙම මම දන්නේ නැහැ එහෙම එකක්. මොකද එහෙම ගැටෙන්නේ කෙනෙක් මට අහුවෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. එහෙම නෙමෙයි නේද මම විතර අදහස් කරේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ ශබ්දයක් කියන එක. එතකොට ඒ ශබ්දය කියන එක ඒ මොහොතේ පවතින ස්වභාවයනේ. එතකොට දැන් ඒක මට අමිහිරි හරි මිහිරි හරි කියලා පනවගන්නේ මම විසින්නේ. ඒ කියන්නේ පවතින ස්වභාවය නැතුව මම හිතෙන් වෙන එකක් හැදීමක්නේ. අන්න එතන අත්හැරුණොත් ඒක ගැන නේද කියන්නේ කියන එක. එතන අත්හැරෙනවා කියන්නේ ඒ කියන්නේ මම හිතන්නේ මම මේ අහන්නේ ඔබ උපේක්ෂාවෙන් ඉන්නේ. ඒ කියන්නේ මම ඉඳගෙන මම මේක අත්හරිනවා කියලා. ඒ කියන්නේ එතන අර ලෞකික උපේක්ෂාවද කියන තැන මට දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට මේ මමයි මේ සියල්ලම මායාවක් සිහිනයක් ලෙස ඔබට දකින්නවා. මේ මොහොතේ ක්‍රියාත්මක මේ විපාක ස්වභාවය. එතකොට එතන අල්ලගන්න දෙයක් නැති බව ඒ කියන්නේ මේ මම කියලා ගත්ත රූපයවත් ඒ වටාගේ එතන කතන්දරයවත් මම නොවන බව ඥානයක් වුණා. එතකොට එතෙන්දි ඉබේ ඒක අල්ලගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් ඒක යෑමක් එතන පැනවෙන්නේ නැහැ. මොකද මේ රූපය දැන් එතන සිට මේ රූපය මේ සිහිනය ඇතුලේ යම් කිසි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ සිද්ධ වෙන දේවල් වලදී ඒ සිද්ධ වෙන දේවල් බාරගන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ සිද්ධියක් පමණයි. ඒ පුජ්‍යල ස්වභාවය එතන අතුරුදහන්.
ඒ වෙලාවේ වෙන ක්‍රියාවලියම විතරයි නම් එතන තියෙන්නේ. ඒ ක්‍රියාවලිය දෙකකට බෙදෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මම දකින මට වෙන ක්‍රියාවලියක් කියලා ආවොත් තමයි උතන්දි ඔය ඇලෙන්නේ ගැටෙන්නේ නැති බවක් දැනෙන්නේ. පැහැදිලිද? එහෙම නෙවෙයි මාසේ. ඒ කියන්නේ එතන ඇලීමක් ගැටීමක් නැහැ කියලා අදහස් වෙන තැනදී මම ඉන්නවා කියන එකද මෑණියන්වන්ස අදහස් කරන්නේ? ඔව් දැන් ඔබ දකිනවා නම් ඔබ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා. එතනදී ඔබට පැනවිලා මේ පේන පරාසයම අතහරින්න මේ පේන පරාසයමටම අවදි වෙන්න. ඒකටම අවදි වෙන තැනදී මේ පේන පරාසය තුළ මේ මමයි කියලා අල්ලගත්තු ස්වභාවය බාහිරයට දාන එක අතහැරෙන්න දෙන්න. ඒකම දකින්න. මේ හීනේ ඇතුලේ මේ රන් වෙන මගේම ප්‍රතිබිම්බයක් කියලා. මේ මනසේම ප්‍රතිබිම්බයක් බව. මනසම බව. මෑණියන්වන්ස එතෙන්දී අර දැන් කියන්නේ දැන් ශරීරයට දැනෙන වේදනාව දැන් උදාහරණ ඔය සීතල උණුසුම බඩගින්න පිපාසය එහෙම නැත්නම් වෙනත් වේදනාවක් ඒක ඉවසීමෙන් ප්‍රහාණය කරන්න කියන්නේ ඉවසීමෙන් ප්‍රහාණය කරන්න කියන්නේ එහෙම එකක් ඉවසන්න කෙනෙක් නැහැ නේද ඒ කියන්නේ ඉවසීමෙන් කියන්නේ ඉවසීමෙන් නෙමෙයි එතන ඒ වෙලාවේ ඒ විපාකය ඒ ඥානයනේ ඒක විපාකයේ බව ඥානයට එනවා. ඒ කියන්නේ ඒ රූපය, ඒ දැනෙන රූපය මම වෙලා නැහැ. මගේ වෙලා නැහැ. ඒ නිසා ඒ දැනෙන වේදනාව මම නෙමෙයි. ඒ වේදනාව මගේ නෙමෙයි. නමුත් විපාකයේ නිසා ඒ දැනෙනවා. ඒ දැනීමම තමයි එතන ඒ කිය ස්වභාව. එතකොට එහෙමනම් එතන ගැටෙන්න දෙයක් නැහැ. ඒ විපාකයේ එතන බාර ගැනෙනවා. බාර ගන්න කෙනෙක් නැහැ. නමුත් එතන ඒක බාර ඒකත් එක්ක මැසිවිලි නගන්න හෝ ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඒ වෙලාවේ ඒ විපාකය බවට පත් වෙනවා. ඉතින් වේදනාව නම් වේදනාව බව දැනගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ ඒක අධික වේදනාවක් නම් එතන ඒ වේදනාවට යම් ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. ඒක මේ ක්‍රියාවලිය තුල මේ ගලා යන ක්‍රියාවලියේ කොටසක් ඒක. ඒක මමත් නෙමෙයි මගෙත් නෙමෙයි කියන තැනයි දැනෙන්න ඕනේ එතන ඥාණයට. ඒ වේදනාව ආපු ගමන් ඒ මගේ කොන්ද රිදෙනවා මගේ කකුල රිදෙනවා කියන තැන නෙමෙයි එන්නේ. විපාකයට ක්‍රියාත්මක වෙන රූපය තුල වේදනාවක් හටගත්තා. එච්චරයි. ආයතන වලින් ඔබට ගිහිල්ලා ප්‍රඥාව තුල අතීන්ද්‍රිය ඥානය තුල මේ කියන මේ වෙලාවේ මේ කියවෙන දේ දකින්න උත්සාහ කරන්න. මේ පේන එන පරාසයෙන් පිටතින් මේ හීනේ අභිබවා ගිහිල්ලා හීනේ තුලට එන්නේ නැතුව හොඳයි නම උපදේශන නතර කරන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් මම නතර කරන්න දේශනය. හොඳයි අපි නතර කරමු එහෙනම්. හංස ඔබ වහන්සේට ගොඩාක් පින් ඒ සියුම් කාරණාව අපිට මනාව පැහැදිලි කර දුන්නට අවිද්‍යාවෙන් තුල ඉඳගෙන අපිම ලෝකයක් හදාගෙන ඒ තුල පවතින ඒ දුකින්
මිදෙන්න උත්සාහ කරන්න එක නෙමෙයි සැබෑ නිවන. විද්‍යාව තුළ ඉඳගෙන දුකින් මිදෙන්නටවත් ලෝකයක් සකස් නොවන බව දකින ඒ සියුම් කාරණාව වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. එය තමයි වෙන්න ඕනේ. ඔව් මෑණන් වහන්සේ ඉතින් විද්‍යාව අවිද්‍යාවම කියන ඒක මාස්සට යන්න එපා. ඔව් විද්‍යාව තුළින් මේ කියන්නේ මේ විද්‍යාව කියන තැන දකින්න උත්සාහ කරන්න. ඒ විපාකය තුළින් මේ ලෝකයේ ගොඩනැගෙන විදිය දකින්න. ඔව් විද්‍යාව තුළ හිටියාම ලෝකයක් සකස් නොවන තැන නැති තැන. ඔව් දුකෙන් මිදෙන්නවත් දුකක් හම්බ වෙන්නේ නැති තැනක් ස්වභාවයක් වුණා. ඔව් ඉතින් ඔබ වහන්සේට ගොඩාක් පින් මෑණියන් වහන්සේ මහා වෙහෙසක් දරන ඔබ වහන්සේ කාරණා නැවත අපිට විස්තර කරලා දෙන්න. ඉතින් අද දින අපි සියලු දෙනාම මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තේ උතුම් කුසලය දෝෂමයන්යන් වහන්සේ ඇතුළු ලෝ වැඩ වසන සියලුම රහතන් වහන්සේලාත් සියලුම ආර්යයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවයෙන් කායික පීඩාවකින් තොරව කල්පයක් වැඩ වසන්න හේතු වාසනා වේවා කියලා අපි හැම දෙනාම අදිෂ්ඨාන කරනවා මෑණියන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියන්. හොඳයි. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි.